ධර්මාසනානුවර අපේ ස්වාමීන් වහන්සේගේ අවසරයි සදේවත් පින්වත්නි සෑම ඉරදුනකම පවතුන ලබන ධර්මදේශනාමය පින්කම අපි අද මේ සවස්වරදී අප ගල්ලුවත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ආරම්භ කිරීම සඳහා සූදානම් දේශකයන්න් වහන්සේලා මානසික අපි ආව ගෞරවයෙන් යුක්තව ධර්මදේශනා පින්කම සඳහා වහන්සේලා ආරාධනාව සිදු කරමු. චාරිත්‍රාත්මක දෙහත්පතේ පිළිගන්වමින් අද මේ ධර්මදේශනා පින්කම ආරාධනාව සිදු කරන ලද පින්කම කායකත්වයෙන් කටයුතු කරන පින්වතු හැමදෙනාම සාරණතාවයෙන් ආරාධනාව සිදු කරන අද මේ ධර්මදේශනා පින්කම සඳහා බැලුම් අවදාන අපේ ස්වාමීන් වහන්සේ මතක් කර දෙමින් පින්කම අපි ආරම්භ කරමු. අද ධර්මදේශනා පින්කම සඳහා බැලුම් අවදානයි ගොතලුව චන්දන විහාරාධිපති ශාස්ත්‍රපති රාජනීය පඬිතුක අපේ අවසරයි ඒගොල්ලේ මඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ ඉදා ගෞරවයෙන් යුක්ත වහන්සේ සාරුණාත් බෞද්ධ පිළිගන්වමින් ප්‍රදර්ශිත අපි උන්වහන්සේට ආරාධනාවක් සිදු කරවල මේ ධර්ම දේශනාවේ පින්කම සිදු කර දෙන හැටියට අවසරයි වෙනවා. Musa da Veramani Sikha
අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. කොමාගම වලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සෑම ඉරුදිනකම පවත්වන ලබන ධර්ම දේශනා පින්කම් මාලාවේ අදට විද්‍යාන්ත ධර්මානුශාසනාවයි මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ ධර්ම දේශනාව සඳහා කවදත් සාධනෙ ගෞරවයෙන් යුක්තව ඒකාන්ත මහත්මයා අපිට ආරාධනා කරන්නේ ඉතින් බොහෝ කරුණාවෙන් මෛත්‍රියෙන් සාසනික කාර්යානුකූලව මීට දින කිහිපයකට මත්තෙන් මේ ගොතුතෝ චන්ද්‍ර විහාරස්ථානයට ගිහිල්ලා මේ ධර්ම දේශනාවට ආරාධනා කරන්න තිබුණා. ඉතින් ඒ වෙලාවේ සිහිපත් කළා ආම්දුවනේ ලෝහිච්ඡ කියන සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනාව සිදු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. පෞද්ගලිකව කරපින්නීමක් වුණාට පොදුවේ බොහෝ දෙනාට හිතසුව පිණිස පවතී කියන හැඟීමෙන් යුක්තව තමයි කමත් මහත්මයාලා මේ දේශනාව සිදු කරන්න කියලා මතක් කළේ. ඒ අනුව පින්වත්නි අද අපේ ධර්මානුශාසනාව ලෝහිච්ඡ කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තියෙන්නේ දීඝනිකායේ පළවෙනි කොටසේ සීලඛණ්ඩ වර්ගයේ සඳහන් වන බොහෝ ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන විදිහට දිනක් පින්වත්නි බුදුරජාණන් වහන්සේ 500ක් පමණ භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක කොසල් මහ රජුගේ රාජ්‍යයේ සාලවතිකා කියන බ්‍රාහ්මණ නාමයට බුදුහාමුදුරුවෝ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ චාරිකා දෙකක් තියෙනවා. එකක් තමයි තුරිත චාරිකා, අනිත් එක තමයි අතුරිත චාරිකා. තුරිත චාරිකා කියලා කියන්නේ පින්වත්නි එක් පුජ්‍යලේ අරමුණු කරගෙන බොහෝ දුර වැඩම කරලා ඒ පුජ්‍යලයාගේ හිතසුව පිණිස කටයුතු කරනවා නම් ඒකට කියන්නේ තුරිත චාරිකාව කියලා. ඒ කියන්නේ ඒ යන අතරමඟදී කවුරුවත් මොන දෙන්නට ධර්ම දේශනා කරන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ අරමුණු කරගත්තු එක පුජ්‍යලයක් ඉන්නවනේ. ආන්නේ පුජ්‍යලය හොයාගෙන ගිහිල්ලා ධර්ම දේශනා කරනවා නම් ඒ පින්වත්නි තුරිත චාරිකාවයි. උදාහරණයක් හැටියට පින්නතුන්ට මතකයි පිප්පලී කුමාරයා භද්‍රකාපිලානිය. එදා මතු සසරේ කිසි දිනක හමු නොවේවා කියන පැතුමත් එක්ක වෙන්වෙච්ච දවසේ පිප්පලී කුමාරයා විතරක් හොයාගෙන බුදුහාමුදුරුවෝ වැඩ කළා. කොහාටද? බහුපුත්‍රික කියන නියම තමයි. එතකොට තේරුම් ගන්න ඕනේ තනි බුද්ධලේ අරමුණු කරගෙන බොහෝ දුර වැඩම කරලා කරන දේශනාවට කියන්නේ නැත්නම් වඩින චාරිකාවට කියන්නේ තුරිත චාරිකාව කියලා. බුදුහාමුදුරන්ගේ දෙවෙනි චාරිකාව තමයි අතුරිත චාරිකාව. අතුරිත චාරිකාව කියලා කියන්නේ ගම් නියම්කම් සැරිසරමින් එක් පුජ්‍යලයකටවත් ධර්ම දේශනා නොකර එක ගමකටවත් ධර්ම දේශනා නොකරන්නේ නැතුව ඒ කියන්නේ ධර්ම දේශනා කර බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා ඒකට කියන්නේ අතුරිත චාරිකා කියලා. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස භික්ෂුන් වහන්සේලා 500ක් එක්කම වැඩම කරන්නේ සාලවතිකා කියන බ්‍රාහ්මණ නාමයට. මේ හිතියමින්වත් ලෝහිච්ඡ කියන බ්‍රාහ්මණය. මේ ලෝහිච්ඡ බ්‍රාහ්මණයට මේ සාලවතිකා කියන නම ලැබුණේ කොසල් මහ රජුගේ පාම්බේ කියලා. ඒ ගමට තමයි බුදුහාමුදුරුවෝ දැන් ඉවරයි. ලෝහිච්ඡ බමුණට ආරංචි වුණා සාලවතිකා කියන ගමට බුදුරජාණන් වහන්සේ වැඩේ කියලා. ආරංචි වෙලා ලෝහිච්ඡ බමුණ කරපු දේ තමයි තමන්ගේ කර්ම වැහැණිය. එයාගේ නම හේසික. හේසික කියන කර්ම වැහැණියට කතා කරලා කියනවා මේ විදවල බුදුහාමුදුරුවෝ
බුදුහාමුදුරුවෝ වැඩෙන්නේ සාලවතිකා කියන ගමේ. ඒ කියන්නේ අපේ ගම. පුළුවන් නම් බේසික බුදුහාමුදුරුවන්ට ආරාධනා කරන්න හෙට මෙහෙට ගානට වඩේ කියලා. හැබැයි මේ ලෝහිච්ච කියන බ්‍රාහ්මණයට ලාමක දෘෂ්ටියක් පහළ වෙලා තියෙනවා. මොකක්ද ඒ ලාමක දෘෂ්ටිය? මෙයා හිතන්නේ මෙයා කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි ශ්‍රමණයෙක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා කවුරු හරි කෙනෙක් ධානයක් වෙනි උසස් මට්ටමක කුසලයක් ලබා ගත්තාම ඒක තවත් කාටවත් කියන්න හොඳ නැහැ. ඒක කියන්නේ තුම පාඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ පින්කමක් කරගත්තත් ඒක කාටවත් කියන්න ඕනේ. තමන් කරලා පැත්තකට වෙලා කියනම හරි. තවත් කෙනෙක් කියනවා ධර්මය අවබෝධ කරගත්තට කමක් නැහැ. ධර්මය අනුට දේශනා කරන්න යන්න හොඳ නැහැ. ඒක ලෝහිත බමුණ උදාහරණයකින් කියන්නේ මේ බැම්මකින් විදිලා හරියට තවත් බැම්මකින් බැඳලා සමානයි කියව අනුන්ට කන කියන එක. මෙන්න මේක තමයි ලාමක දෘෂ්ටිය. මේ ලාමක දෘෂ්ටිය හිතේ තියාගෙනයි හේසික කියන කර්ම වැන්නේ ලෝහිත බාහ්මණය කියන බුදුහාමුදුරන්ට දෙට දාන්න වගේ කියන්නේ. හේසික කියන බුදුහාමුදුරන්ට දායක ආරාධනා කළා. හැබැයි දානික ආපු වඩම්වන්න ගියේ කවුද? හේසික කියන කර්ම වැන්නේ. දැන් බුදුහාමුදුරෝ දානෙට වඩම්වගෙන ඉන්නවා. හේසික කියන කර්ම වැන්නේ බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරනේ ලෝහිච්ච කියන අපේ බ්‍රාහ්මණයට ලාමක දෘෂ්ටියක් මතුවලා තියෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මේ මොකක්ද කියලා මොකක් අහන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මතක් කළා හේසිත භාග්‍යවතුන් වහන්සේත් කතා කරනකොට ඒක නැති වෙලා නැහැ කිව්වා. මේ දෘෂ්ටිය. මොකද දෘෂ්ටිය ධර්මයක් අවබෝධ කරගත්තට කමක් නැහැ. කුසල කරගත්තට කමක් නැහැ. ඒ කුසලයේවත් ඒ ධර්මයේවත් විලක් කාටවත් කියන්න ඕනේ. කෙටියම කියලා අනුන්ට වත් කියන්න ඕනේ අවබෝධ කරගත්තාම ඇති. මෙන්න මේ ලාමක දෘෂ්ටිය ලාමක මතේ තමයි ලෝහිච්ච ඉන්නේ. හැබැයි කෙසේ හෝ වේවා බුදුහාමුදුරුවෝ වැඩම කළා දානෙත් උඩට පිළිගන්නවා ලෝහිච්ච අන්තිමට ලෝහිච්ච මිටි ආසනයක් අරගෙන බුදුහාමුදුරුවෝ වාඩි වෙලා අර හිතාගත්තු විදියටම තමන්ගේ හිතේ තිබුණු ලාමක දෘෂ්ටිය ලෝහිත බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ට මතක් කළා. මොකද මේ ලාමක දෘෂ්ටිය පිළිතුරට මතකයි මොන අර්ථයක් සලකාගත්ත ජීවිතේට ඒ අර්ථය සමස්තතාවක් කියන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේක ලස්සනට විසඳනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ලෝහිත බමුණෙන් අහන්නේ මේකයි. ලෝහිච්ච නුඹ මේ සාලවතිකා කියන ගමට අධිපතිය නේද කියලා. මේ ගම පාලනය කරන්නේ නුඹ. එසේ සාමික භාග්‍යවතුන්ට මම පාලනය කරන්නේ. එතකොට ලෝහිච්ච මේ සාලවතිකා ගමට රජයෙන් ලැබෙන යම් කිසි මුදලක්. ධනය හෝ වේවා දානය හෝ වේවා ඒව ලැබෙන්නේ කාටද? නුඹට. හැබැයි නුඹට ලැබෙන්නේ ඒව තනියෙන් භුක්ති විඳින්න නෙවෙයි. රටවැසියාට බෙදා දෙන්න ඕනේ. එහෙම ලෝහිච්ච නුඹ රජයෙන් ලැබෙන දේවල් රටවැසියාට බෙදා දෙන්නේ නැතුව තනියෙන් උදකලාව අනුභව කරයි කියලා අනුභව කරනවා කියලා හිතනවා නම් එසේ කිරීම ලෝහිච්ච තමන්ගේ ඥාති පිරිසට හෝ තමන්ගේ පරිවාර ජනයාට හෝ අන්තරායත කරන්නේ නැද්ද? අන්තරාය කරන්නේ නැද්ද? රජයේ කරන දේවල් ඒ ලොකු අය තනියෙන් අනුභව කරනවා නම් අනිත් මිනිස්සුන්ට කරන්නේ අන්තරාය. ඒක පිළිගත්ත ලෝහිච්ච කාරණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ලෝහිච්ච
අනුන්ට අන්තරායක් කිරීම හිතානුකම්පාවක් නෙවෙයි. හිතානුකම්පාවක් නැත නිසා රජයේ ලැබෙන දේවල් තමයි තනියම ලෝක කරන්නේ. මිනිසුන්ට දෙනවා නම් මිනිසු කරන අනුකම්පාව ඇති වෙන්න ඕනේ. දිලෝහිච්ච බවන කියන හිතානුකම්පාව නැතුව බුදුහාමුදුරුවෝ කරන්නේ. ඊට පස්සේ යනවා බුදුහාමුදුරුවෝ හිතානුකම්පාවක් නැති කෙනෙකුට ලෝහිච්ච තියෙන්නේ සතුටුසිතත් නිරුසිතත්. සතුටුසිතේ පිළිදපු කෙනෙකුට ලෝහිච්ච අවතින්නේ මිත්‍යා දෘෂ්ටියද සම්මා දිට්ඨියද? මිත්‍යා දෘෂ්ටියයි. ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා යම් කෙනෙක් ලෝහිච්ච මම මිනිස්සුන්ට දේශනා කරනවා මේ විදිහට මිත්‍යා දෘෂ්ටික වුණොත් ගති දෙකක් නැති වෙන්න ඕනේ. එක්කෝ ත්‍රිසං ලෝකේ නැත්නම් සතර පාය. මේ දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකක්ද තිබුණොත්? මිත්‍යා දෘෂ්ටිය තිබුණා. ඉතින් ඔබ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකව ඉන්න මිනිස්සුන්ට බණ කියලා මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මුදවලා සම්මාදිට්ඨියට ගන්න එක හොඳ නෑ කියන එකද ඔබ කියන්නේ. දැන් ඒක තේරුම් ගන්න ඕනේ මොකක්ද කියන්නේ කියලා. තේරුණානේ? ඉතින් අවබෝධ කරගත්තා පැත්තකට වෙලා ඉන්න ඒව අනුට යන්න ඕනේ නෑ කියලා ලෝකෙ මොනවද? ඉතින් බුදුහාමුදුරුවෝ අහනවා ධර්මය අවබෝධ කරගෙන අනුන්ට දේශනා නොකර ඉන්න එක ඒක මිනිස්සුන්ට කරන ලොකු පාඩුවක්. ඒක හරියට කොයි වගේද? නුඹට රජයෙන් ලැබෙන ලාභය නුඹ කිසි කෙනෙකුට බෙදලා දෙන්නේ නැතුව තනියෙන් නවත බව සොයනවා නම් එයාට කියන්නේ ජනතාවගේ හිතානුකම්පාව නෙවෙයි. හිතානුකම්පාවක් නැති කෙනෙකුට තියෙන්නේ සතුරු සිතක්. සතුරු සිතක් තියෙන කෙනෙකුට තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒ තමන් ගැනවා. තමන් ගැන කියන්නේ ලෝහිත බ්‍රාහ්මණයටම මේක තමයි බුදුහාමුදුරුවෝ උත්තරේ ගත්තා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආත්ම කියනවා නුඹට මේ ගම ලැබුණේ සාලවතිලා ගම ලැබුණේ කාගෙන්ද? බුදුහාමුදුරුවෝ මට මේ ගම හම්බුනේ සොසල් මහරජුගෙන්. සොසල් මහරජුගේ නින්ද ගම් කොට මට මේක පවරලා. බුදුහාමුදුරුවෝ සොසල් මහරජුගේ කතරගාමක් මේ කරනවා. ලෝහිච්ච කසී කොසල් කියන දෙරටෙහි අධිපති කවුද? කොසල් මහරජුගේ. අර විදිහට කරනවා. කොසල් මහරජුන්ට ඉතලින් ඉන්න රජවරු කොසල් මහරජුන්ට මිනිස්සුන්ට බෙදලා දෙන්න කියලා ධනය දෙනවා තමයි. ඒ ධන දාන්නේ කොසල් මහරජුන්ව තනියම අනුභව කරනවා නම් තේරුනේ ජනතාවගේ හිතානුකම්පාවක් නැත. හිතානුකම්පාවක් නෙවෙයි. හිතානුකම්පාවක් නැති කෙනෙකුට ලෝකෙක තියෙන සතුටට විතරයි. සතුටක් තියෙන කෙනෙකුට පවතින්නේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටියයි. ඉතින් මෙන්න මේක කියලා බුදුරජාණන් වහන්සේලා ලෝහිත බ්‍රාහ්මණයගේ ලාභ දෘෂ්ටිය ඉතින් අයින් කළා. අයින් කළ බුදුහාමුදුරුවෝ තවත් දේශනාවක් කරනවා. තවත් කතාවක් කියනවා. ලෝහිත මතක තියාගන්න මේ ලෝකේ යම්කිසි ශාස්ත්‍රවරේ පරමාර්ථය සිද්ධ කරගන්න නැතුව ඒ කියන්නේ ධර්ම අවබෝධ කරගන්න නැතුව මිනිස්සුන්ට ධර්මය දේශනා කරයිද ඒ ධර්මය මිනිස්සු යම් කිසි වෙලාවක පිළිගයිද හැබැයි පිළිගත්තත් ශ්‍රාවකයන්ට යම් දවසක වැටහුණොත් මේ ධර්ම සසරින් මිදෙන්න හේතු වෙන්නේ නැහැ කියලා එනම් මිනිස්සු බලින් උනාද ශාස්ත්‍රවලට පරමාර්ථය සිද්ධ කරගන්න නැතුව යම් ශාස්ත්‍රවලේ මිනිස්සුන්ට ධර්ම දේශනා කරාවි. නමුත් ඒ ධර්ම මිනිස්සු පිළිගන්නේ. නමුත් පිළිගත්තට මොකද මිනිස්සුන්ට යම් දවසක වැටුණොත් පරමාර්ථය සිද්ධ කරගන්න නැතුවයි අපිට මේ බණ කියලා තියෙන්නේ කියලා එදාට මිනිස්සු කියන්නේ කාටද? දෙනවනේ සාත්‍ය මාර්ගයට.
බලන්න උදාහරණයක් කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ කියනවා ලෝහිච්ච යම් ශ්‍රාවකේ ධර්මය අවබෝධ කරගත්තා නම් මිනිස්සුන්ගේ ලෝකේ බලාපොරොත්තු වෙන බොහෝ පිරිසක් සෝවාන් වෙනවා. බොහෝ පිරිසක් සකෘදාගාමි අනාගාමි සත්‍යයන්පත් වෙන බලාපොරොත්තු වෙනවා. එතකොට ධර්මයේ දේශනා නොකර සිටිය ලෝහිච්ච සෝවාන් වෙන උත්සාහවන්ත වෙනා මොකද්ද වෙන්නේ? එතකොට ඒ ශ්‍රාවකයා ධර්ම අවබෝධ කරගෙන අනුන්ට දේශනා කරන්නේ නැත්නම් ඒ භික්ෂුවට නැත්නම් මේ ශ්‍රාවකයාට කියන්නේ මිනිසුන් කෙරෙහි හිතානුකම්පාවක්ද නැද්ද? හිතානුකම්පාවක් නෙවෙයි. කැලේ පාඩු හද වගේ දහම කියන්නේ. දහම කියන්නේ දෙපා කිව්වා. භික්ෂුවකට උත්තර දේශනා කරනවා අවබෝධ කරගත්තු දහම යම් ශ්‍රාවකයෙක් යම් භික්ෂුවක් ඒ දහම දේශනා නොකරොත් බණිත මහණෙනි නිවරට නෙවෙයි බණිත සාස්ත්‍රම් සාස්ත්‍රමාන්තයට. ආම්තුත් මේ බණින්නේ කාටද බණින්නේ? බුදුහාමුදුරන්ට බණින්නේ. ඇයි? මිනිස්සු කියන්නේ මේ වගේ ගෝලෙක ඇයි බුදුහාමුදුරන් හැදුවේ? ධර්මය අවබෝධ කරගෙන මේ ගෝලෙ බලක් කියන්නේ නෑ කියලා මිනිස්සු බණින්නේ ගෝලයන්ට නෙවෙයි මිනිස්සු බණින්නේ බුදුරජාණන් වහන්සේට. මම කවදාවත් ලෝහිච්ච එහෙම ශිෂ්‍යව හදන්නේ නෑ. මගෙන් පස්සේ සතුන පවතින විදියට ස්ථාවර කරලායි මම මේ සතුන හදලා තියෙන්නේ. ඉන්නත්නි දිගටම තුන කරන්නේ කරා. සතියක් කියන්නේ ගෝලෙ යනකොට ගත්තා. ඇයි ඒ? නිගණ්ඨනාථගේ උත්තරේ දහම සතරෙන් මිදෙන්න හේතුනේ නෑ. නිගණ්ඨනාථගේ උත්තරේ දහම නිවන පිණිස හේතුනේ නෑ. නිවන පිණිස හේතු නැති නිසා තමයි නිගණ්ඨනාථගේ උත්තර කරුණිය කළ සතියක් ගන්න කලින් ගෝලියෝ එනකොට ගත්තා. නමුත් බලන්න අපේ දුනා. දැන් පිළිවන් පාර 2564යි. මේ තාමත් තියෙන්නේ. ඇයි ඒ? අපේ භාග්‍යවතුන් වහන්සේ සතරෙන් මිදෙන්න ධර්ම දේශනා කළා. නිවනට අදාළ වෙන කරුණු දේශනා කළේ බුදුහාමුදුරු මේ ලෝකෙ ගියේ. එතකොට සමහර ශාස්ත්‍රවරු ලෝකෙන් අයින් වුණාම නැත්නම් කරුණිය කළාම ශ්‍රාවකයෝ පසුතැවිලි වෙනවා. ඇයි? අපේ ශාස්ත්‍රඥ වහන්සේ නිවන පිළිස අදාළ වෙන ධර්ම දේශනා කළේ නැතුව අපි සතරේ අතරමඟ අපේ බුදුහාමුදුරුවෝ පිළිවන් කරනවා දුක්ඛන තමයි මිනිස්සු. නමුත් අපිට පසුතැවිලි වෙන කරුණු නැහැ. ඇයි? අපිට පසුතැවිලි වෙන කරුණු නැත්තේ බුදුහාමුදුරුවෝ අපිව අතරමං නොකොට සසරින් මිදෙන්න ධර්ම නිවන දේශනා කරන මේ ලෝකෙ ගියේ. ඉතින් මෙන්න මේක දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ලෝහිච්ච කියන බ්‍රාහ්මණයට කියන ලෝහිච්ච මෙන්න මේක මොකද මම මිනිස්සුන්ට බණ කියන වේද මගේ යුතුයකම. මගේ ශ්‍රාවකයෝ මිනිස්සුන්ට බණ කියන වේද මගේ යුතුයකම. මගේ ශ්‍රාවකයන් යුතුයකම. හැබැයි ඒ ධර්ම අහලා යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මා දිට්ඨියට ඇවිල්ලා ගිහිගේ කලකිරීලා මේ සතුනේ ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඒ භික්ෂුවට පළමු කොටම කියන්නේ එක දෙයයි මොකද්ද? ඉද වික්කවේ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංගතෝ ආචාර ගෝචර සම්පන්නෝ අනුබන්තේසු වජ්ජේසු බයිදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසෝ. මේක තමයි කියන්නේ. ගිහිගේ කලකිරීලා පසුනේ පැවිදි වුණාට පස්සේ ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? සීලවා හෝති. මොකද කරන්නේ? සීලය පිළිපදිනවා. හැබැයි ඒ සීලය පිළිපදින්නේ ලෝහිච්ච ඉස්තරවම තමයි කිව්වා. ආයි ඒවා නැති වෙන්නේ යම් යම් අවස්ථාවලදී සීලය විකෘති වෙන්නේ කියන්නේ කැඩෙන්නට පුළුවන්. නමුත් මම භික්ෂුවකට කියලා දෙනවා ආයති සංවරයේ හැටියට නැවත ඒ සීලය කියන මෙනෙහි කරන ආයති සංවරයේ පිටන්න කියලා. පින්වත්නි සීලගත පරාමාස සීලගත උපාදාන කියලා දෙකක් තියෙනවා. සීල දුක කියලා කියන්නේ ඒක නිවන පිළිද හේතු වෙන දේවල් නෙවෙයි කියනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ කෙනෙක් ඉන්නවා දැන් පිට පොයන
පොය නිසා බොන්නේ. ඒ පොයනේ. එතකොට පොය නිසා නොබීපු එක සීලයක්ද බුද්ධයක්ද? නේ? ඒක පොයනේ. නිකන් අපි හිතමු. ඒක පොය නිසා බොන්නේ. ඒ පොය නිසා දීපෙන් ගැලවිච්ච එක සීලයක්ද බුද්ධයක්ද? ඒක බුද්ධයක්. ඇයි? ඒ බිව්වේ නැත්තේ හෙට පොය නිසා. හැබැයි පොය පස්සේ ආවොත් මොනවා? ඒක සීලෙ යම් කිසි කෙනෙක් කියනවා මම පොය නිසා නිකන් හිටියේ පොය දවසක් නෙවෙයි නම් බලන්න තියපතරන දෙයි. ඒක සීලයක්ද බුද්ධයක්ද? ඒක බුද්ධයක්. ඒ සම්පත තියාගන්න ඕනේ. ඒකෙදි පරිස්සම් වෙන්න ඕනේ. ඇයි? යම් කිසි කෙනෙක් පොය නිසා නම් ඒ මුකුත් නොකියන්නේ මුකුත් කරන්නේ නැත්තේ අඩන්තේකම් කරන්නේ නැත්තේ ඒ රැකෙන සීලය පිළිබඳව ඉදිරියට සීලයක් නෙවෙයි. ඒක සීල වෘතය. ඇයි? එයා හොඳ පොය දවසට විතරයි සමහර හොඳ. හැබැයි ඉන්පස්සේ ආයෙ දිගටම ඒ වරදම සිද්ධ කරනවා නම් ඒක සීලෙ නෙවෙයි කියනවත් මේක වෘතයන් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලය දෘෂ්ටියක් හැටියට ගත්තොත් ඒකට වෙන්නේ සීලබ්බත පරමාර්ථය. මේ සීලෙන් පාඩු වෙන්නේ යම් කිසි කෙනෙක් හිතන සීලක විතරක් නිවන් දකින්න පුළුවන් කියලා ඒක පින්වත්නි සීලේ දෘෂ්ටියක් කොටගෙන ජීවත් වෙනවා. ඉතින් බුදුහාමුදුරු දේශනා කරන ලෝහිච්ච සතුලින් පැවිදි වෙච්ච භික්ෂුවද මුලින්ම කරන්නේ සිල්වත් වෙන්න කියනවා. ආයි කාලයක් යනකොට ඒ භික්ෂුව පාතිමොක්ඛ සංවර සම්පතෝ පාතිමොක්ඛ සීලේ සංවර සීලේ යුක්ත වෙනවා. ඊට පස්සේ කියනවා අනුමත්තේසු වජ්ජේසු බයරසායි අනුමාත්‍රෝ නැත්නම් පුංචි වූ වරදේකව බිය දකින්නතු භික්ෂුවක් බවට පත් වෙන කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුවට පින්වත්නි වරින් වර ගෙනල්ලා ආවරණ කරනවා. දැන් මහානතර දැන් සිවුර පෙරෙවුවා දැන් කිස්බෑවා දැන් හරි කියලා බුදුහාමුදුරුවෝ කවදාවත් මේ සත්‍ය ශාවකව අතාරින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ වරින් වර ගෙනල්ලා ආවරණ කරනවා. හැබැයි ආවරණ කරලා බුදුහාමුදුරුවන්ට යම් දවසක වැටුණා මේ භික්ෂුවට දැන් සාතුන් වහන්සේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා ආනන්දදාන තමයි බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුව මොකක් කරන්නේ? අතහරිනවා. ඇයි? බුදුහාමුදුරුවෝ දන්නවා දැන් මගේ ශ්‍රාවකයාට කොයි රටකට කොයි දේශයකට කොයි පළාතකට ගියා සාතුන් වහන්සේ ගෞරව ආරක්ෂා කරගෙන ආපහු ඉන්න පුළුවන්. දැන් මේක ආලකාතකෙකට ගන්න පුළුවන්. කොහොමද? දැන් අම්මා තාත්තා ළමයින්ට පුංචි කාලේ ඉඳලා කුසල කියලා දීලා තියෙනවා. ඒ ළමයි කොයි රටකට කොයි රාජ්‍යයකට ගියත් දෙමව්පියන්ට බලන්න දෙයක් නෑ. ඇයි? දෙමව්පියෝ දන්නවා අපේ දරුවෝ කොහේ ගියත් බුදුන් දෙනවා. අපේ දරුවෝ කොයි රටකට ගියත් බුදුහාමුදුරුවන්ට ආදරේ. අපේ දරුවෝ කොයි රටකට ගියත් අපි දන්නවා අපේ ගෞරවය දෙමව්පියන් ගෞරවය ආරක්ෂා කරගෙන ආපහු මවුරකට එනවා. බලන්නේ. ඇයි? අම්මා තාත්තා දරුවාට කුසල දීලා අඳලා තියෙනවා. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දන්නවා මගේ භික්ෂුව මොන රාජ්‍යයකට මොන රටකට ගියත් මට බය වෙන්න දෙයක් නෑ. ඇයි? මගේ භික්ෂුව සිල්වත්, මගේ භික්ෂුව ධර්මයෙන් සම්බන්ධයි කියලා. කොච්චර ලක්ෂණද කියනවා. මේ සතුන ඒ කියන්නේ භික්ෂුවක් ස්ථාවර වෙනකන් කවදාවත් නැහැ. බුදුහාම දේශනා කරනවා යම් කිසි භික්ෂුවක් උපසම්පදා වුණා අතුමතරනේ අවුරුදු 5ක් ගුරුවරයෙකුගේ ඇසුරේ ඉන්න ඕනේ. ගුරුවරයෙක් නැති වෙනකොට වැරදි කරනවා වැඩි. අපි කවුරු ප්‍රාර්ථනා කරන්න ඕනේ? අනේ මරණකම ගුරුවරයෙක් ඉන්න ඕනේ කියලා. මරණකම ගුරුවරයෙක් ඉන්නේ කොහොමදයි? ඇයි? වරදක් වුණා කියලා දෙන්න කෙනෙක් ඉන්නවා. එහෙම නැති වෙනකොට සසුනේ සංහාර සාමීන් වහන්සේ වැරදි කරනවා. එහෙම නැති වෙනකොට ගිහිය වැරදි කරනවා. ඇයි ආවාදයක් කරන්න කෙනෙක් නැහැ. එහෙම සසුනේ අගාධයේ වැඩි තැන් පිළිබඳව කොච්චර සම්පූර්ණද? ඒ කියන්නේ ගුරු සාමීන් වහන්සේ නැති වෙනකොට ගුරුවරයෙක් නැති වෙනකොට ශිෂ්‍යයෝ ඒ කියන්නේ ගෝලයෝ තමන්ට ඕනේ විදිහට වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ පිළිගන්නේ තමන් විතරක් නෙවෙයි සතුටත් එක්ක පිළිගන්නේ තමයි.
ගොඩාක් තියෙන උත්තරයක් තියෙනවා. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න ඕනේ මැරෙනකම් ජීවිතයේ ගුරුවරයෙක්මයි ලැබෙන්න ඕනේ. ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඒකකොට වරක් කොහොමද කියලා දෙන්න කෙනෙක් ඉන්නවා අපිට. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෝකිච්ච දැන් මේ සුළු වරදිනවා මියගන්නේ භික්ෂුව දැන් මේ ධර්මයෙන් සම්බන්ධ වුණාට පස්සේ ඒ විතරක් නෙවෙයි සිල්වත් වුණාට පස්සේ ඒ භික්ෂුවට ඊට පස්සේ මම කියනවා මොකද්ද? ගන්න කියන පත්කරේ. පත්කරේ කියන්නේ කිව්වත්දී ඔය අම්බල සිල් ගන්න දවස් කරන්නේ වාඩි ආන්නේකට සාසනික වදන තමයි පත්කරේ. පත්කරේ ගන්න කියනවා. පත්කරේ අරගෙන මම මේ භික්ෂුවට කියනවා යන්න ආනන්දයට නිදහස් කරකට. නිදහස් කරකට ගිහිල්ලා මොකක්ද කරන්න කියන්නේ? පංච නීවරණ ධර්මයන් යටපත් වෙන විදියට හිත හදා ගන්න. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. බුදුහාමුදුරේ ලෝහිතට පැහැදිලි කරන්නේ සසුන් වගේ ඉදිරියට ගිහිල්ලා එච්චර ධර්මයක් අවබෝධ කරගෙන ලෝහිත ඔබ කියන්නේ නිකන් ඉන්නද කියලා මම දැන් ලෝහිත කියන්නේ මොකද්ද? ධර්ම අවබෝධ කරගන්නට මොනවත් නැහැ. ඒක කාටවත් කියන්න ඕනේ නැහැ. ඒක හරියට ලෝහිත දකින්නේ බැම්මකින් මිදලා තවත් බැම්මක් ඇති කරගන්නවා කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මිත්‍යා දෘෂ්ටි කෙනෙක් ලෝහිත සම්මාදිට්ඨියට ගන්නවා කියන්නේ මේ බැම්මකින් මිදලා බැම්මක් අල්ලගන්නද කියලා. ඒක හිතානුකම්පාවක් නෙවෙයි පිළිගන්නේ. බණ අවබෝධ ධර්මයේ අවබෝධ කරගෙන අනුන්ට දේශනා නොකර ඉන්න හොඳ නැහැ. ඒක නේද සමහර සූත්‍ර දේශනා කියනකොට බොහොම ලස්සන දෙයක් හම් වෙනවා. එතකොට භික්ෂුව යම් වෙලාවක ඒව අංගනවා. මිනිසුන්ට කියන්නේ නැතුව අංගමිනවා. ඒකත් හොඳ නැහැ. ඒ ගුරු මුස්ලිම් ඒ නිසා සූත්‍ර දේශනා කියනකොට ලස්සන දෙයක් හම් වුණාම ඒ ලස්සන දේ ඒ විදිහට මිනිසුන්ට කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන පළවෙනි එක තමයි ලෝහිතම භික්ෂුවට කියන්නේ කාමච්ඡන්දය, කාමයේ තියෙන කැමැත්ත දුරු කරන්න කියනවා. ඒක හරියට බුදුහාමුදුරුවෝ වස්තුමාවක් කියනවා. මොකද්ද? මේ මිනිස්සු පොඩියට සල්ලි අරගෙන කර්මාන්ත කරනවා. කර්මාන්ත කරලා බැරි වෙලාවක් ඒ ණය ගෙවන්න බැරි වුණා. ණයකාරයෝ කඩුල්ල ගාවට ඇවිල්ලා කියන්නේ ගේට්ටු ගාවට ඇවිල්ලා හොඳේ වේලුම් බයින් කාටේම බයිනවා. දෙකෙන් බයිනවා. හැබැයි මොකෙන් දැක්කත් තාගෙන ඉන්නේ. ඒ විලාවට නැහැ. යොමලන්නේ. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ හිතට මොන කාමාදී අකුසල ධර්මාවක් ලෝකෙට ඉවසාගෙන ඉන්න. හැබැයි යම් දවසක අර මිනිස්සයා ණයකාරයේ සම්පූර්ණ ණය මේ මිනිස්සයාගේ ණය ඔක්කොම ගෙවනවා. ගෙවන අවසන් වුණාට පස්සේ මේ මිනිස්සයාට තියෙන මහ පුදුම සතුටක්. ආන්නේ වගේ තමයි කිව්වා මොකෙන්ද විනාශ වෙන්නේ? කාමච්ඡන්දයෙන් විනාශ වෙන ලබන්න මහ පුදුම සතුටක්. ඔය කාමච්ඡන්දය. දෙක ව්‍යාපාරය. ව්‍යාපාරය කියන්නේ තරහව. බුදුහාමුදුරුවෝ ඒකත් උපමා කළා. කොහොමද? ලෙඩෙක් ඉන්නවා. ලෝහිත ලෙඩට බෙහෙත් වන්න හරි අමාරුයි. හැබැයි අත් දෙක කකුල් දෙක ගැට ගහලා ඔළුවක් අල්ලගෙන ලෙඩා කේන්ති ගත්තිම ඥාති කරන්නේ මොකන්ද? කොහොම හරි දෙයක ඕනවා. හැබැයි බෙහෙත දීුවට පස්සේ මේ මිනිස්යාට තියෙන මහ පුදුම සනීපයක්. ඒ මිනිස්යාට පස්සේ තමයි තේරෙන්නේ අපරාධ කේන්ති ගත්ත කියලා. ඒ වගේ තමයි බුදුහාමුදුරු දේශනා කරනවා ව්‍යාපාදයේ විදහස් වෙච්ච කෙනා හරියට ලෙඩේකට බෙහෙත් දීලා ලෙඩේ සුව වෙනවා සමානයි කියනවා. දැන් මේ පත්කඩේ අරගෙන කැලෑවට ගිහින් වාඩි වෙලා එකින් එක කියන්නේ පංච නීවර ධර්මයන්ගේ එකින් එක දැන් මොකද කරන්නේ? යටපත් කරනවා. ඉස්සර කාමච්ඡන්දයෙන් විදුණා දැන් තේරුම් ගන්නවා මං වයි කාටවත් ණය නැහැ. කොහොමද මේක? ව්‍යාපාරේ මටයි කියන්නේ ඒ කියන්නේ දැන් මම ලෙඩෙක් බෙහෙත් දීලා සනීපවනවා මටයි කියන්නේ. තුන්වෙනි එක කාමච්ඡන්ද ව්‍යාපාර තීනමිත. නිදිමත ඒක බුදුහාමුදුරුවෝ උපමා කරනවා
බන්ධනාගාරයක මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සු ලොකු වැඩ කරාම දාන්නේ කලුවල කාමරවලට. එතකොට එළියව ගන්නෙත් නැහැ. රැයව ගන්නෙත් නැහැ. දවල් දරයි මුකුත් නැහැ. හැබැයි යම් දවසක මේ මිනිස්සු ඉරෙන් නිදහස් වෙනවා. නිදහස් වෙලා එළිය දාන්න පස්සේ තමයි තේරෙන්නේ අපේ මෙතර ගන්න කිදීම අන්ධකාරයෙන් දැන් පුදුමාලෝකයක් තියෙනවා. අපරාධේ මෙතන කාලය අඳුරේ කියලා. ආන්නේ වගේ තමයි මොකෙන්ද නැතිවෙන්නේ. තීන නිදි නැතිවෙන්නේ. පින්වත්නි කොයිම නවසකවත් එදත් දුක අසනීපයක් නැත්නම් තීන නිදියට ඉඳන්න හොඳ නැහැ. ඒ කියන්නේ දවල් වෙනකම් නිදන්න හොඳ නැහැ. එතකොට පිළිහිනවා. ගිහියේ දවල් වෙනකම් නිදා ගන්නවා මුළු ගෙදරත් එක්කම පිළිහිනවා. තමන් පිළිහිනවා තමන් කොහොමද පිළිහිනවා? ගෙදරත් පිළිහිනවා. කඩිද්දෙක් නම් දවල් වෙනකම් නිදා ගන්නවා පන්සලත් එක්කම පිළිහිනවා. ඒ නිසා මේ නිදන්නවා කියන්නේ ලෙඩක් දුක අසනීපයක් නැත්නම් කවදාවත් දවල්කම් නිදන් එපා. එතකොට පින්නත් පිළිහිනවා. ඒ පිළිහිම කියන්නේ යම් දවසක තමන්ට තමන්ව එපා අන්නයි එපා වෙනවා. ඒ පාවිච්ච දවසට පුංචි දෙයක් වුණත් ඇති එදාට දවල්කම් යනවා. හැබැයි ඒ යන්නේ නිකම් මේ අවබෝධයත් එක්ක යන ගමන නෙවෙයි. ඒ තමන් ගැන තමන්ව කලකිරීමක් ඇති කරගෙන ඇයි මෙච්චර වෙලාවක් නිදාගත්තේ? ඇයි මෙහෙම නිදාගත්තේ? කිසිම හේතුවක් නැතුව මිනිස්සු නිකන් දුකිය. අපරාධේ. ඉතින් දවසකට අපිට දැන් බරපතල කියවන්න ගත්තොත් නිදිමත හරි නිදිමත. සමහර වෙලාවට කියනවා නේ. ආයේ බරපතල කියවන්න ගත්තොත් නිදිමතයි. බරක් අහන්න ගත්තොත් නිදිමතයි. හැබැයි අනිත් දේවල් කරනකොට අනිත් දේවල් නෑ. ඇයි මේ? බුදුහාමුදුරේ කිව්වේ මේ තීන විද්‍යාවට ඉඩ දුන්නොත් මහණෙනි මතක තියාගන්න කිව්වා සතරින් නම් ගොඩේ මම හම්බෙන්නේ මේ නිකන් එපා කියන්නේ පින්නදී හේතුවක් කාරණාවක් තු නිකන් බුදියන්න එපා අපරාධ කාලේ ඇයි මේ කාලයේ කියන්නේ මොන කාලයක් නෙවෙයි බුද්ධෝත්පාද කාලෙ නෙවෙයි අපරාධේ කාලේ ඇයි මේ කාලයක් කොහොමද නෑ මේ පුංචි මොහොත දෙලිවුණොත් මතක තියාගන්න ආයි මෙහෙට මෙන්න ඉන්න පුළුවන්. ඒ ආවත් ඉතින් මේ සම්මෝහ පිළිවල් ආයි මේ විදිහට දකින්න බෑ. මේ යුද්ධය ආපහු මේ විදිහට දකින්න බෑ. මේ සුනාමිය මේ විදිහට ආපහු දකින්න බෑ. ඉතින් මේවට දැක ආයි ඒ දේම දකින්න මේ ලෝකෙට ඉන්න හදනම නම් ආයි කොහෙද පිටුනේ සතරේ මිදීමක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කරනවා නිදන් දෙපා කියව නෙවෙයි තීන නිදිට ඉඳන් එපා. එතකොට සිද්ධ වෙන්නේ මායя ඉඩක් හදනවාමයි මේ ජීවිතේට ඇතුළු වෙන්නේ. පිළිතුරු මතකනේ. ඇසින් අරමුණක් ගන්න යම් මොහොතකද මායя බලන්නේ ජීවිතේට අපේ ජීවිතේට ඉඩක් හදන්න. කලින් ශබ්දයක් අහන්න යම් මොහොතකද සුදුසුදී. මොකද ඒකේ හදන අහන්න යම් මොහොතකද මායя හදන්නේ ඉඩ ලබන්න. බුදුහාර මතකද පිළිතුරු උපමාවක් කිව්වා. මොකද්ද? ඉබ්බෙක් ඉන්නවා. ඒ ඉබ්බ ගාවට යන හිවලේ. හිවලේ ඇවිල්ලා ඉබ්බගේ කට්ට උඩට එක කකුලක් තියාගෙන ඌ කල්පනා කරනවා ඉබ්බෝ උඹ ඒ අණ්ඩක් හරි එළියට දැම්මොත් මම උඹව ඇදගෙන ඒක ඇදගෙන යනවා. හැබැයි ඉබ්බත් කතා ඉබ්බා ඒ අණ්ඩක් එළියට දාන්නට ඌ අඬු කකුල් හතරයි ඔළුවයි ඔක්කොම කට්ට කියලා ගහන්නේ ඌ ඔහේ ඉන්න කොයි වෙලාවක හරි යනවද ඒ තාක්කල් මම මෙහෙම තමයි ඉන්නේ. එතකොට සිවලා බැරිම කරන්නේ මොකද්ද? බලන්න බැරිම යනවා. දැන් මේක මොකද තේරුණාද? සිවලා වගේ තමයි මාය බලන් ඉන්නේ. හිවලා බලන් ඉන්නේ කොයි වෙලාවකද ඉප්පා අඬක් එළියට දාන්න කියලා. මාය කොයි වෙලාවකද කියලා බලන් ඉන්නේ මේ මිනිස්සේ ඇති රූපයක් දැකලා නිමිති ගන්න යන මොහොතකද ඒකට මාය කරන්නේ
සත්‍යයක් අහන්න යම් මොහොතකද මාර්ය බලන්නේ ජීවිතේ ඉලක්ක හදන්න. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා ඉබ්බා කපටියා ඒක අන්තක්කත් එළියට දෙන්නේ නෑ. ඒ වගේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් බීන්ද්‍රයන් වලින් ඉලක්ක කරන්න එපා. එතකොට මාර්ය මේ ජීවිතේට ඇතුළු වෙනවා. ඊට පස්සේ තීන නිත්‍ය ඊළඟට උද්දච්ච කුච්ච. උද්දච්ච කුච්ච නොසන්සුන් බව. හිතේ නොසන්සුන් බව. බුදුහාරේ උපමා කරන බොහෝ ලස්සනට මේ 16ක් ඉන්නවා. ඒ 16කට හාමුදුරුවෝ හරියට වැඩ කියනවා. කිසිම දෙයක් නැහැ. හැබැයි යම් දවසක ඒ 16 දාදිබානේ නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ මේ 16ට වැටෙනවා. අපේ දැන් හිතට පුදුම නිදහසක් තියෙන මට ඕනේ හිත වැඩ කරගන්න පුළුවන්. මට දැන් කවුරුවක්වත් වැඩ කියන්නේ නැහැ. ඒ වගේ තමයි කිව්ව මොකෙන් නිදහස් වෙන්නේ කියලා. උද්දච්ච කුච්ච නිදහස් වෙච්ච කෙනා හරියට 16ක් 16 භාවයෙන් නිදහස් වෙනවා සමානයි. අන්තිමට විචිකිච්ඡාව. විචිකිච්ඡාව උපමා කරනවා ලෝහිච්ච මේ යම් කිසි කෙනෙක් කාන්තාරයක අතරමං වෙනවා. අතරමං වෙච්ච මිනිස්සයා යන්න පාරවල කීර්ණයක් කල්පනා කරනවා. නමුත් මේ මිනිස්සයාට යම් වෙලාවක වැටෙනවා මෙන්න මේ මං කියුව තමයි මට ඉක්මනට මිනිස්සුන්ට හම්බ වෙන්නේ. කිසිම සැකසංකාවක් නැතුව එකම පාරක් තෝරගෙන එක මඟක් තෝරගෙන මනුස්ස වාසයට නැවත එන්නාසේ බුදුහාමුදුරු දේශනා කරනවා විචිකිච්ඡාවෙන් කියන සැකේ නිදහස් වෙච්ච කෙනා අන්න ඒ වගේ කිව්වා. දැන් භික්ෂුව සිල්වත් කළා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිළිපෙවුවා ආචාර ගෝචර ඒ කියන්නේ අවතුම් ප්‍රවතුම් යලෙන හැටි දූර කරවන හැටි වලද හැටි මිනිසුත් එක්ක කතා කරන හැටි ඔක්කොම කියලා දුන්නා. අන්තිමට තමයි කිව්වේ ගන්න පත්කඩේ. අරගෙන යන්න ආරම්භයකට ගිහිල්ලා පත්කඩේ ලාගෙන වාඩි වෙන්න මොකද කරන්නේ? පංච නීවරණ ධර්මයන් ගැන කතා කරන්න. දැන් පංච නීවරණ ධර්මයන් ටිකින් ටික යටපත් කරනකොට ලෝහිච්ච මගේ භික්ෂුවට වෙන්නේ මොකද්ද? විවිච්ඡේව කාමී විවිච්ඡේව අකුසලේ. දැන් මොකදලා තියෙන්නේ? විවිච්ඡේව කාමී කියන්නේ ඒ භික්ෂුව පිටක දැන් කාමයන්ගෙන් මිදිලා. විවිච්ඡේව අකුසලේ. දැන් මේ භික්ෂුවගේ හිත අකුසලේ මිදිලා. පිළිතුරු මතකෙ මෙන්න මෙතන තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං සමාධිජං පීතිසුඛං පඨම ඥාන උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණ ලෝක සමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ විභාවං අවිතක්කං අවිචාරං විවේකයන් පීතිසුඛං ဒုတိ ය ඥාන උපසම්පජ්ජ විහෙරති. දැන් මොකද දෙන්න පුළුවන්? දැන් දෙන්න පුළුවන් ප්‍රථම ධානයට. හැබැයි ධාන මට්ටම් වලට එන්න නම් මතක තියාගන්න ඕනේ ලෝහිච්ච පංච නීවරණ ධර්මයන් යටපත් කරන්න ඕනේ. පංච නීවරණ ධර්මයන් යටපත් කළොත් විතරයි ප්‍රථම ධානයට, ද්විතීය ධානයට, තෘතීය ධානයට, චතුර්ථ ධානයට එන්න පුළුවන්. දැන් මේ විසුවේ ධාන මට්ටම් කරේ. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා ධානයේ තවත් හිත නිශ්චල භාවයකටපත් වෙනකොට මේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා මොකක් උපදවා ගන්නද? උබ්බේ පින්වත් දේරුම් ගන්න ඕනේ ධාන මට්ටම් දියුණු වෙනකොට ධානයේ හිත නිශ්චල භාවයකටපත් වෙනකොට තමයි ඊළඟ ඥානවලට එන්න පුළුවන්. එතකොට සතර ධානයේ ලබාගෙන දෙන්නනේ ධ්‍යාන හතර ලබාගෙන ධ්‍යාන නිශ්චල භාවයට පත් වෙනකොට දැන් එනව පළවෙනි ඥානය මොකක්ද? උබ්බේ නිවාසානුස්සති ඥානය කියන පුළුවන්. ඒ කියන්නේ පෙරවිසු කඳ පිළිවෙල දන්නා නුවණ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒක උපමා කරනවා ලෝහිච්ච මනුස්සේ තමන්ගේ ගමේ වෙන ගමකට ගිහිල්ලා ඒකගේ තොරතුරු දැනගෙන තමන්ගේ ගමට ඇවිල්ලා කියන්නාසේ ඒ භික්ෂුවට පුළුවන්කම තියෙනවා තවත් කෙනෙක්ගේ ආත්ම භාව 10ක්ද 12ක්ද 100ක්ද 200ක්ද එහාට එහා ජීවිත බලලා ආයි ඒ භික්ෂුවට පුළුවන් ඒ මනුස්සයාටම ඒ මනුස්සයාගේ ජීවිතය පිළිබඳව කියන්න. හරි පුළුවන්.
තවත් නමකට ඇවිල්ලා කියන්නාසේ කිව්වා කල්වගේ කුබ්බේ නිවාසානුස්සති ඥානය. එතකොට තවත් ලෝහිත ධානයේ හිත නිශ්චල භාවයට පත් වෙනකොට ඒ භික්ෂුවට පුළුවන්කම දෙන මොකද්ද? දිබ්බ සෝත ඥානය දිනු කරගන්න. දිබ්බ සෝත කියලා කියන්නේ දෙවි මිනිස් හඬ ඇසීමේ නුවණ. බුදුහාමී උපමා කරන කොයි වගේද? මගෙන් මිනිස්සු. ඒ කියන්නේ පාරේ යන කෙනෙකුට එක එක වෙලාවකට එක එක සත්‍යයක් කරනවා. මේ දේශනාව කරනවා පිළිබඳව පාරේ යනකොට සමහරවිට හත්දෙනෙක් හැදෙනවා. පාරේ යනකොට සමහර වෙලාවට වෙනම දැනෙනවා. එතකොට මේ මගේ යන කෙනා දන්නවා දැන් හැදුනේ වෙනවා. දැන් නම් හැදුනේ සංකේතන. මේ ආදී වශයෙන් මගේ යනකොට නොයෙක් ශබ්ද හඳුනා ගන්න යම්සේද දෙවි මිනිසුන්ගේ හඬ අහන්න පුළුවන් තරමට ඒ භික්ෂුවට පුළුවන්කම තියෙනවා ඥානය මොකක්ද? දිබ්බ සෝතනාය. මේ මොනවා කරන්නේ? ධ්‍යාන මට්ටමට එනවා. ඒ ඥානයෙන් ලෝහිත තවත් විතර නිශ්චල භාවයකට පත් වෙනකොට ඒ භික්ෂුවට පුළුවන්කම තියෙනවා චතුප්පාද ඥානය කරලා. චතුප්පාද ඥානය කියන්නේ සත්‍ය මැරෙන්න උපදින සත්‍යයන්ගේ සුගති සහ දුගති ගමන පිළිබඳව කියන්න පුළුවන් නුවණ. බුදුහාමුදුරේ ලස්සන උපමාවකට කියනවා සතර මහා හන්දියක ප්‍රාසාදයක ඒක බුදුමහලක මොහොතේ කියනවා. ඒ මොහොතේට ඒ කවු නගරෙට යන මිනිස්සු කවුද? එන මිනිස්සු කවුද කියලා මනාව දකින්න ඥානසේද ඒ භික්ෂුවට පුළුවන්කම තියෙනවා මොකද්ද? මැරෙන සහ උපදින සත්‍යයන්ගේ සුගති දුගති පිළිබඳව කියන්න පුළුවන් තියෙනවා. ඒක කියන්නේ චතුෝප ආයම ඥානෙ හිත නිශ්චල භාවයට පත්වනකොට බුදුහාමුදුරු දේශනා කරනවා ඉතිවිද ඥානය ඒ විචෝල ගන්න පුළුවන්. ඒක හරියට කොයි වගේද? කුඹලේ කියන්නේ කුඹල කරුවේ මැටියේ නොයෙක් බාණ්ඩ සාධනනේ මලන්නේ යම්සේද දතරුවේ ඒ කියන්නේ ඇද්දලවලින් මිනිස්සු යම් නිර්මාණ කරන්න යම්සේද බුදුහාමුදුරු දේශනා කරනවා මේ ඉතිවිද ඥානය හේතු කොටගෙන ඒ විචුවට පුළුවන්කම තියෙනවා ඒ මනෝමය ඉද්ධානය නැත්නම් මේකේ මනෝමය ඉද්ධානය කියනවා ඒ කියන්නේ නොයෙක් රූප නොයෙක් පුද්ගලයන් මව දක්වන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඒකට කියන්නේ මනෝමය ඉද්ධානය කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා අන්තිමේ කියනවා තවත් ධ්‍යානයෙන් පරිස්සර භාවයට පත් වෙනකොට ඒ වික්ෂුවට පුළුවන්කම තියෙනවා ආසවන්ති ඥානය ලබන්න. බුදුහාරේ උපමා කරන හරියට කඳු මුදුනක තියෙන දිලක ප්‍රසන්නව ඒ විලේ ඉන්න බෙල්ලු ඒ වගේම මාළු ආදී පුංචි සත්තු පවා පැහැදිලිව දකින්න ලැබෙන්නේ යම්තේද ආන්නේ වගේ එදාට ඒ වික්ෂුව ගන්නවා මේ තමයි කෙලෙස් ඇතිවීම මේ තමයි කෙලෙස් නැති කිරීම මේ තමයි කෙලෙස් නැති කිරීමේ මාර්ගය. මෙතෙන් තාවට පස්සේ තමයි කියන්නේ ආස වාක්‍ය කොයි වගේද හරියට ප්‍රසන්න පියවිලක නැත්නම් ප්‍රසන්න විලක හොඳට පේන්න ඕනේ. හොඳට පේන විලක මාළු මසුන් ඒ කියන්නේ බෙල්ලන් ආදී සත්තු පිළිගෙන යම්සේද ඒ භික්ෂුව ගන්නව මොකද? මේක තමයි කෙලෙස්. මේ තමයි කෙලෙස් නැති කිරීම. මේ තමයි කෙලෙස් මාර්ගය. මේ තමයි කෙලෙස් නැති කිරීම මාර්ගය. මේ ආදී වශයෙන් සතර ආකාරයෙන් මේක දකින්නකොට නැත්නම් ආස්කරයන් නැසන නුවණ තත්තු හරි දැනගත්තට පස්සේ දැන් මේ භික්ෂුවට අවබෝධ වෙන මොකද්ද? චතුරාර්ය සත්‍යය. ආන්න කෙලෙස් මොනවද කියන අඳුරගත්තට පස්සේ ඒ භික්ෂුව ගන්නව මොකද්ද? මේක තමයි දුක. මේක තමයි දුක නැති කිරීම. මේක තමයි දුකින් මිදීම. මේක තමයි දුකින් මිදීමේ මාර්ගය.
මෙන්න මෙතෙන් කාවිලා බුදුහාමුදුරුවෝ ලෝහිච්ච දුක් විඳලා මෙච්චර අමාරු ධර්ම අවබෝධ කරගෙන ඔබ කියන්නේ ඒව මිනිසුන්ට කියන්න එපා කියලා. ලෝහිච්ච ලාම පුරුෂ්ණිය අහන්නේ. මම කවදාවත් මගේ ශ්‍රාවකයෝ මම මෙහෙම හදලා නැහැ. මම කියලා දීලා තියෙන්නේ ධර්ම අවබෝධ කරගන්න මිනිසුන්ට ඒක ලෝහිච්ච ඔබ හිතන්නේ මම මේ ඥානය මේ ධානය ලබා ගැනීම ලේසි කියලා. හරි අමාරුයි මගේ ශ්‍රාවකයෝ ලබා ගන්න තියෙන්නේ. නමුත් එහෙම ලබා ගැනීම මගේ ශ්‍රාවකයෝ නිකන් ඉන්නේ මිනිසුන්ට ඒක දේශනා කරනවා. අන්තිමට පින්වත්නි ලෝහිච්ච කියන බ්‍රාහ්මණය ධර්මය අවබෝධ කරගෙන මඟපල නිවන් අවබෝධ කරගත්තා කියලායි දේශනාවේ සඳහන්. ඉතින් මේ තමයි අද අපි ඉගෙනගත්තු දීඝනිකායේ පළවෙනි කොටසේ සීලකන්ද වර්ගයේ සඳහන් වන ලෝහිච්ච කියන සූත්‍ර දේශනාව. ඉමිජරියම කියන්නේ ලබාගන්නේ මේ ලෝහිච්ච සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල දෙවියන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිවන් සුව සැලසේවායි සාදු දෙවියන්ට පින් දෙමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති. පින්වත්නි පුණ්‍යානුමෝදනාව අද පින්කමේ දායකත්වයේ භාරගෙන කටයුතු කළේ රංජනී ජයසූරිය මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. අරමුණ හැටියට තබාගත් මේ මාසයේ උපන් දිනේ සමරන කුෂාන් භානුක එවාගේම ගමිතු සංදීප කියන පුතුන් දෙදෙනාට උතුම් තේදරත්නේ අනන්ත ගුණ බලයේ කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. සුභෝපන් දිනයකට පුතුන් දෙපළට තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා. එවාගේම ධර්ම දේශනා සිදු කරාකට විහාරාධිපති ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිට සීල ස්වාමීන් වහන්සේලාට පින්කමට නම් අයිරින් උදව් උපකාර කරන දෙනාටම දෙවියන්ගේ රැකවරණය තෙරුවනේ ආශිර්වාදයක් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. සියවගේ පින්වන මොදන් කිරීමට බලාපොරොත්තු වන වසර කීපයකට ඉදිරියේ මියගිය විබුද්ධ රංගන ස්වාමි පුරුෂයාට ඒ වගේම වික්ටර් විමලදාස ආදරණීය පියාණන් වහන්සේට සහ ලයිනර් ජයසූරිය පියාණන්ට මේ පින්වන මොදන් වේවා. විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ දරකටයුතු නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දරකටයුතු මහ සංඝරත්නයට පින්නතුන් නමින් එක රංජනී ජයසූරිය නවතුමේ නමින් මියගේ සතරගත සියලු ඥාතීන්ට මේ පින්වන මොදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාගේ නමින් මියගේ සියලු ඥාතීන් මේ අනුමෝදන් වේවා. සතර දුක් දෙනවල උතුම් නිවනින් නිවී කරගත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම උපන් දිනයේ සිහිපත් කරන අපේ කුෂාන් භානුක පුතුණන්ට ඒ වගේම සමිදු සංදීප පුතුණන්ට ඒ දෙපළට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝ පින්වන මොදන් වෙත්වා. දෙවියෝද නිවන් ලැබේවා. දෙවියන්ට දෙමු. එත්තාවතාචම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාවතාචම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. එත්තාවතාචම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති. රැස්කරගත් සීල පින්වත්
බලයේ පින්වත් හැම දෙනාටම මෙලව සුව වේවා පරලොව සුව වේවා ප්‍රාර්ථනා නුකූලව උතුම් වූ නිවන් සුව සැලසේවායි වන්දනා කරගන්න සෑම දිනකටම සිද්ධාර්ථ දේශනා කරන ආශිර්වාද කරනවා අපේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අපේ මේ ධර්ම දේශනාව සඳහා කවද බොහෝම ශාස්ත්‍රීය ගෞරවයෙන් ආරාධනා කරන අපේ කමන්ත ප්‍රනාන්ද මහත්මයා වුණා මහත්මිය දියණිය පුතුමා ඇතුළේ කවුරුන් පින්වත් දෙනාට දෙවියෝ ආශිර්වාද කෙරෙත්වා තුරුවනේ ආශිර්වාදයෙන් ලැබේවා පින්වත් දෙනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි සම්පන්නිය ලැබේවා අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛං වං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු සදේවා දෙවියනි අද ධර්මදේශනා පිළිබඳව සඳහා වැඩමවලා අපේ ස්වාමීන් වහන්සේලාගේ පුණ්‍ය ආනුමෝදනාවක් පවත්වමාද මේ ධර්මදේශනා පිළිකම සඳහා වැඩ කරවලා ධර්මදේශනා පිළිකම සම්පූර්ණ කර දෙන්නට උන්වහන්සේලාට දායකත්වයට අපි උන්වහන්සේට ලැබෙන අපේ පුණ්‍ය ආනුමෝදනාවක් සිදු කරමු. මේ අවස්ථාවේදී අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණයේ තුලින් රැස් කරගන්න ලැබෙනා වූ මේ මහත් කුසල ආනිසංස ධර්මයන් දේශකයන් වහන්සේලාට අපි පුණ්‍යානුමෝදනාව වශයෙන් පින් අනුමෝදන් කරමු. අද මේ ධර්ම දේශනා පින්කම් කරපු අපේ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේ තුළ යම් බඳු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා වේනම් ඒ සියල්ලක්ම සරල ප්‍රකාරයෙන් සාර්ථකමත් භාවයටපත් වේවා. මෙවන් වූ ධර්ම ශාසනික කටයුතු වල යෙදෙන්නට
උන්වහන්සේට ශක්තිය ධෛර්යය වාසනාව දාපත්ති ආභෝධය වශයෙන් ලැබෙන ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිවන් සාක්ෂාත් කරගන්න පිණිස මේ සුලාර සංසාරය ආරෝධා ධර්ම වශයෙන් පිහිට වේවා කියාපි සාදු සාදු කියා ධර්මදේශකයන් වහන්සේ පුණ්‍යාන විධානතෝතු අද ධර්මදේශනා පින්කම සඳහා වැඩමවන්න යෙදුනේ ගොතෙකුව චන්දන විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක අපට අවසරයි හිගුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේට ධර්මාශ්‍රයෙන් පරිමාණයට අවසර ලබා දෙමින් දයහන දිනාම සාදුනාත් පවතින අවශ්‍යතාවය